समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सम्मादिट्ठी इति बन्ते उच्यते कित्तावतानुको बन्ते सम्मादिट्ठी होतीति රංග ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව ඔස්සේ මෙම ධර්ම දේශනාව දේශනා කරවා ගැනීම සඳහා සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරුවා වූ පින්වතුන් ප්‍රමුඛ සද්ධර්ම ශ්‍රවණලාභී විලාසී සදහැවර පින්වතුනි මා ඉදිරිපත් කළේ කච්චානගොත්ත හිමියන් බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. අපි අද ඒක විග්‍රහ කරන්නේ කච්චානගොත්ත හිමියන්ගේ ප්‍රශ්නයක් හැටියට එහෙම නෙවෙයි. ඒ අපේද ප්‍රශ්නයක් අපද දැනගත යුතු ප්‍රශ්නයක් විදිහටයි. කොමක්ද මේ විමසා තියෙන එකේ සිංහල තේරුම? ඔන්නම් මුලින් සූත්‍රවල බුදුන් වහන්සේ වැඩ හිටපු තැන කච්චානගොත්ත හිමියන් පැමිණි ආකාරය වැඳලා එකත් පසිටු ආකාරය ඇති. අනතුරුව තමයි කච්චානගොත්ත හිමියන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම අහන්නේ. ස්වාමීනි සම්මාදිට්ඨි කියලා කියනවා. කොපමණකින්ද සම්මාදිට්ඨි වෙන්නේ කියලා මේ අහලා තිබෙන්නේ. දැනටත් ඔබ සම්මාදිට්ඨියක් දන්නවා ඇති. නමුත් මේ සූත්‍රයේ තියෙන එක නම් නෙවෙයි. අන්න ඒ නිසා අපි මේ කච්චානගොත්ත හිමියන් විමසා තිබෙන සම්මාදිට්ඨිය පිළිබඳව අපේ දැනුම සඳහා හොයාගෙන යමු අපි. සමහරට 7-8 පන්තිවල හෝ 10 ඉගෙන ගන්න කාලෙ වෙන්නේ නැති සම්මාදිට්ඨි කියන පදේ අපිත් පාඩම් කරගන්න නැත්තේ ධර්මයට ලැබී අය වශයෙන් නෙමෙයි බුද්ධ ආගම ඉගෙන ගන්න අය වශයෙන්. ගුරුවරුන් හෝ ස්වාමීන් වහන්සේලා කියලා දීපු නිසා සම්මාදිට්ඨිය වලට සිංහල තේරුමකුත් යහපත් දැකීම කියලා ඉගෙන ගන්නත් ඇති. ඊට එහාට නොගිය බෞද්ධයොත් ඕන තරම් මේ ලෝකේ ඇති රටේ. නමුත් අපි මේක හොයාන යනවා. ඒ හොයාන යන විට තවත් සූත්‍රයක හමු වෙනවා තථාගතයන් වහන්සේ සම්මාදිට්ඨිය කියන එක එකක් නෙවෙයි දෙකක් කියලා උගන්වලා. ඒ දෙක එකක් බාලයක එකක් හොඳ එක කියලා තමයි මට සාමාන්‍ය භාෂාවෙන් කියන්න තියෙන්නේ. තවත් එකක් විදිහට කියනවා නම් සාමාන්‍ය ජනතාව දන්න එක සහ නොදන්න එක. මේ කච්චානගොත්ත හිමියන් අහලා තියෙන එක නොදන්න එකයි. ඒක තමයි විවෘත වෙන්න ඕන. නමුත් දන්න එක ගැනත් අපි පොඩ්ඩක් කතා කරලා ඉමු. සම්මාදිට්ඨින් අහම් බික්කුවේ දයන් වදාමි මහණෙනි මම සම්මාදිට්ඨිය ආකාර දෙකක් කොට දේශනා කරමි. අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. මහණෙනි සම්මාදිට්ඨියක් තියෙනවා ඒක කෙලෙස් සහිතයි. ඒක පුමින පිනට නැඹුරුයි. ඒකේ දුක් විපාකෙන් මිදලා නැහැ උපදිවේපක්කා. විපාක තියෙනවා. කර්ම විපාක තියෙනවා. විපාක දෙන සම්මාදිට්ඨිය හේවත් දසවත්තුක සම්මාදිට්ඨිය හේවත් භවගාමී සම්මාදිට්ඨිය හේවත් පෘථග්ජන පුද්ගලයන්ගේ පෞපින් විපාක විශ්වාසය තුළ පවෙන් ඉවත් වී පින්දහම් කරන දැකීම. එතකොට මේ සම්මාදිට්ඨිය තුළ කෙනෙකුට පවෙන් ඉවත් වීම බොහෝ දුරට සිදු වෙනවා වලකින් නැති වුණාට 100%ක් අනිත් පින් එකතු වීම සිදු වෙනවා පින් රැස් වීම.
එසා ඒ පින් කිරීම පවට සමාධික සමාන කරලා ගත් කල සාපේක්ෂව ගත් කල හොඳයි. පවේ අනාගත දුක් විපාකයෙන් මග ඇරලා පිනේ අනාගත සැප විපාකේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ ඉපදිලා ආයු වර්ණ සැප බල වශයෙන් විඳින්න පුළුවන්. අන්න මේක තමයි මේ බාහිර සමාජයේ පෘථග්ජනය පංචශීලයේ සම්පදා සීලය දක්වා පුද්ගලයන් වශයෙන් කර්මඵල විපාක විශ්වාසය කියන වචනය යටතේ පාප කර්මයන්ගෙන් ඉවත් වී පුණ්‍ය කර්මයන්ගෙන් නිරත වෙන පුද්ගල සම්මාදිට්ඨිය. ඒක තමයි අපි දන්නේ. ඒක තමයි සමාජයේ අපට අධ්‍යාපනය තුළ හරි බහුතරයක් පැහැදිලි කරලා තිබෙන්නේත් ඒක තමයි. නමුත් ඊළඟ සම්මාදිට්ඨිය පැහැදිලි කරනකොට එළිවෙන රහසක් තියෙනවා. මේකේ නැති දෙයක් ඒකේ තියෙනවා. අතිබික්කේ සම්මාදිට්ඨිය මහන්නේ තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියන නම ආර්ය සම්මාදිට්ඨිය. අරියා අනාසව සම්මාදිට්ඨිය. ආසව හේවත් දුක් වලට හේතු නැති වෙන සම්මාදිට්ඨිය ඒක. මේ මුල් එකේ දුක් වලට හේතු නැති වෙන්නේ නැහැ. ඒකට උපදි වේපක්කා කියලා කියන්නේ. විතරක් නෙමෙයි අනාසව විතරක් නෙමෙයි ලෝකුත්තර මග්ගංගා. අන්න රහස එළි වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු ලෝකෝත්තර මාර්ගාංග දසවස්තක සම්මාදිට්ඨියට ගේන්න බෑ. ඒකයි ඒක පෘථග්ජන සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක පෘථග්ජන සම්මාදිට්ඨිය නම් මේක ආර්ය සම්මාදිට්ඨිය. ආර්ය සම්මාදිට්ඨිය නම් මේක මාර්ගඵල සම්මාදිට්ඨිය. අන්න කච්චානගත හිමියන් විමසලා තිබෙන්නේ අපි දන්නා වූ පින් කරලා හතර ඇවිදින භවගාමී සම්මාදිට්ඨිය නෙවෙයි. අපිත් දැනගන්න ඕනේ ඒක තුළ ඉඳමින් ඊට එහාට ගිය සම්මාදිට්ඨියක් තිබෙන බව සහ ගෞතම සාසනය තුළ උපන් අපට ගෞතමයන් වහන්සේගේ සදහම් සරණින් මේ භවගාමී සම්මාදිට්ඨිය වෙනුවට භව නිරෝධගාමී සම්මාදිට්ඨියේ ප්‍රතිලාභ වලට හිමිකම් කියන්න තහනමක් බාධාවක් කරන්න පුළුවන් කෙනෙක් නැහැ හරියට තේරුම් ගන්න පුළුවන් නම්. එනිසා ලෝකෝත්තර මාර්ගාංග තියෙන සම්මාදිට්ඨිය දසවස්තක සම්මාදිට්ඨිය නෙවෙයි. ඒකේ අවුරුදු 100ක් නෙවෙයි තව ආත්ම 100ක් ගත කළත් සාසවා පුඤ්ඤ භාගියා උපදීපක්ක ආරුණහම අරියානාසවා ලෝකෝත්තර මග්ගා හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපිට නිවන් ලබන්නට නම් ඕනෑම කෙනෙක් දසවස්තක සම්මාදිට්ඨිය ඉක්මවා යමින් ආර්ය සම්මාදිට්ඨිකයෙක් බවට පෙන්පත් වෙන්න ඕන කියන එක මෙහි උගන්වන දෙයයි. ඒකට පැවිදි වෙන්නම අවශ්‍ය නැහැ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරයි. දැක්ම තමයි මාරු වෙන්න ඕන. මේ ටික පැහැදිලි කරමින් ඊටු ටිකට මම යනවා. මෙන්න මෙහෙමයි තථාගතයන් වහන්සේ මේක පැහැදිලි කරලා තියෙන්නේ. දයං නිස්සිතෝ කෝයං කච්ඡාන ලෝකෝ යේබුයේන අත්තිතං චේව නත්තිතං චේව. යේබුයේන කියන්නේ බොහෝ වශයෙන්. බොහෝ වශයෙන් මේ ලෝකේ මිනිස්සුયો කාරණා දෙකකට නිශ්චිත වෙලා සම්බන්ධ වෙලා ඉන්නවලු. අත්තිතංචේව නත්තිතංචේව කියන එක සාමාන්‍යයෙන් ඇත නැත කියලා ගත්ත හැකි. නමුත් ඊට වඩා ඒක ධර්මයේදී පැහැදිලි කරන්නේ සාස්වත දෘෂ්ටිය. සත්වෙක් ඉන්නවා සතර යාමක් තියෙනවා ඒ තියෙනවා කියන අර්ථය සාස්වත. සතුත් ඉන්නවා ඔක්කොම තියෙනවා. සාස්වත. සතෙකුත් නැහැ මැරෙන්න කෙනෙකුත් නැහැ පව්පින් කියලා එකකුත් නැහැ. එහෙම නැත්නම් ඒ නැති. ඒක තවත් අන්තයක්. උච්ඡේද දෘෂ්ටිය. මෙන්න මේ එදා සමාජයේ බොහෝ දෙනා මේකට මේ දෙකේ ගැලිලා ඉන්නවා කියලා තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. එදා නෙමෙයි අදත් ඉතින් තේරුම් ගන්න පුළුවන් වෙයි හොයලා බලනකොට. අපේ අය මේකේ පල්ලෙහායින් පේන මේ හේතු නිසා ඵල බව තේරුම් ගත්තේ නැතුව අපායේ තියෙනවා. දිව්‍ය ලෝකෙත් තියෙනවා බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා අපි ඒවට යනවා කියන මේ සාත දෘෂ්ටිය තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. නමුත් තථාගතයන් වහන්සේ අනතුරු විවරණය කරනවා මෙහෙම. ලෝක සමුදයංචකෝ කච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. ලෝක සමුදයන් කියන එකේ තේරුම දුක හට ගන්නවා කියන එක. ලෝක කියන්නේ ස්කන්ධ පංචකයට. මේ දුක හට ගැනීම කියන කාරණාව යථා තත්ත්වෙන් මනානුවයෙන් දකින්න පුළුවන් පුද්ගලයෙකුට පස්සන්තෝ යා ලෝකේ නතිතා සා නහෝති. අර නෑ කියන එක බලපාන්නේ නැහැ. ශූන්‍යයි කියන එක නැත්නම් මේ උච්ඡේද කියන එක එයාගෙන් අතහැරලා යනවා. මොකද එයාට මොකද්ද පෙන්වන්නේ?
ලෝකේ නැතන් දුකේ හටගන්න හැටි යථා හැටියෙන් තේරෙනවා. දෙවෙනි එක ලෝක නිරෝධාකෝ කච්චායන යතහ භූතං සම්මච්ඡඤ්ඤාය පස්සතෝ. දුක්ඛ නිරෝධය කියන එක යම් කිසි කෙනෙකුට යථා තත්ත්වෙන් මන අනුවණින් දකින්න පුළුවන් නම් සාලෝකේ අතිතා සානාහෝ නහෝති. අර ඇත කියන එකත් නැතුව යනවා. අන්න මෙතන රහසක් පෙන්ලා තිබෙනවා. ලෝක සමුදය යතහ භූත තත්ත්වෙන් දකින්නකොට තමයි නැති හේතු නැතුව යන්නේ. ලෝක නිරෝධය යථා තත්ත්වෙන් තේරුම් ගන්නකොට තමයි අත්ති නැතුව යන්නේ. එහෙම නැත්නම් මේ අත්ති නැත්ති දෙකේ තමයි ලෝකයා ඉන්නවයි කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා වදාarලා තිබෙන්නේ. එතනින් එහා පැත්තට තමයි ඔබට තේරුම් ගන්න අවශ්‍ය ගැඹුරු කාරණයක් තියෙන්නේ. මේ බලා ගන්න මේ වචනේ. උපායුපාදානාබි අදිත්තා නිවේසානුබද්ධෝ කාහං කච්චායන ලෝකේ යේබුයේන තංච උපායුපාදානං චේතසෝ අදිත්තානං අබිනිවේසානුසයං න උපේති න උපාදීයති නාදිට්ඨාති අත්තාමේති. ඔන්නෝක තේරුම් ගන්න වෙනවා. මේ කියන එක සිංහලෙන් මම ටිකක් මහන්සි වෙලා පැහැදිලි කරන්නම්. උපායුපාදානානි අබිනිවේස අදිඨානුසයා. එහෙමනේ වචනයක් පෙන්නන්නේ. උපායුපාදානාබි නිවේසා විනිබද්ධෝ පළවෙනි එක. මේ උපායදානා අදිඨානා අබිනිවේස අනුසයා. ඔහොමයි මේ වචනේ කැඩෙන්නේ. මේ එන අරමුණු උපාදාන කර ගැනීම තුළින් දැඩිව ගැනීමෙන් අදිඨාන අබිනිවේස චිත්තාභ්‍යන්තරයට ගත් සංගවා ගැනීමෙන් ඉතුරු කර ගැනීමෙන් අනුසයා. එහෙම එකක් අර ඇත නැත කියන අය ගාව තියෙනවා. දැන් අපි මේක හොයන්න වෙනවා. ඔබ ළඟත් මේක වෙනවද කියලා. යේ උපායුපාදානා. එතකොට තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ තමයි තේරුම් ගත්ත පුද්ගලයාට. ඒක බහැර කරනු ලබනවා නොවිරමති නොඇලෙනවා උපාදීන් දානයෙන් මිදෙනවා කියන එක. න උපාදීයන්තෝ උපාදාන කරගන්නේ නැහැ. ඒක තමයි තේරුම් ගත්ත පුද්ගලයාට. එතකොට මේ දැන් මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය විග්‍රහ කරන එක තමයි අදිඨානා අබිනිවේස විනිබද්ධෝ කියලා කියන්නේ බැඳිලා කියන එක. ඒකාර දෙන්නට ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ මහන්සි වෙන්නේ. නමුත් අනිත් අයට ඒක ඇති වෙනවා. මේක තේරුම් ගන්න ඔබ පුද්ගලයෙක් වශයෙන් ඉඳලා නම් මදි. පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නා වූ සිතුවිල්ලක ක්‍රියාකාරීත්වය. මොහොතක් පාසා අරමුණක ක්‍රියාකාරීත්වය තුළ තමයි මේ අදිඨානු අබිනිවේස විනිබද්ධෝ කියන එක වෙන්නේ. එතකොට මොනවද ඔබ පරිහරණය කරන්නේ ජීවත් වෙනකොට? ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි ભેදයෙන්තරව පස්දොර පරිහරණය කරනවා. පස්දොර පරිහරණය කිරීමේදී මොනවද ඔබ ගන්නෙ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු. මෙන්න මේ අරමුණු කෙරෙහි උපායුපාදානා කියන එකේ තේරුම ටිකක් දැඩිව ගැනීම කියන එක. අදිඨාන කියන එකේ තේරුමත් අදිඨාන කරගන්නවා, තදින් අල්ලා ගන්නවා කියන එක. උපාදාන නොවිය යුතු දේවල් කෙරෙහි උපාදාන කරගන්න එක. ඒ වගේ මේක නිවහනක් බවට පත් කර ගැනීම අබිනිවේෂ. ඒකෙන් බදීමෙන් යුක්ත වෙන එක විනිබද්ධ. එතකොට මෙන්න මේ විදිහට ඇසේ, රූපේ, කනේ, ශබ්දේ, නාසයේ, ගන්ධයේ, දිවේ, රසයේ, කයේ, ස්පර්ශයේ මේ විදිහට පෘථග්ජන පුද්ගලයා මේ අදිඨාන අබිනිවේෂ විනිබද්ධෝ කියන එක කරනවා. මෙතකොට මොකද වෙන්නේ? මෙතකොට චිත්ත අභ්‍යන්තරයට අර අබිනිවේෂ අනුසයා කියන යලිහට ගන්නට අවශ්‍ය හේතු කියන එක සිදු වෙනවා. ඇස තුල රූපයට ඇලුනහම මේ සැඟවීම රූප තණ්හා වශයෙන් කියනවා. කන තුල ශබ්දයට ඇලුනහම ශබ්ද තණ්හා වශයෙන් කියනවා. ලෝභය සමග ඇලුනහම
ලෝභ මූලික කියනවා. ද්වේෂ සමග කරනවාම ද්වේෂ මූලික කියලා කියනවා. අන්න අරමුණු පාප පුණ්‍ය ධාන ලෝභ දේශ මොහ වශයෙන් දැඩිව ගැනීමෙන් අභිනිවේෂ අනුසයනය යලිත් ගන්න පුළුවන් ආකාරයට චිත්තාභ්‍යන්තර ගතවීම කියන මේ වරද බුදුන් වහන්සේ හමුණු සමාජය තුළ මිනිසුන් තුළින් සිදු වෙනවා. පව තුළ පමණක් නොව පින තුළත් පින තුළ පමණක් නොව ලෞකික ධාන තුළත්. පව තුළ මේ අභිනිවේෂණය නිසා තමයි පවෙන් පරලෝ යන්න සිද්ධ වෙන්නේ. පින තුළ මේ අභිනිවේෂණය නිසා තමයි පිනෙන් පරලෝ ගොස් දෙවියන් අතර සහ මිනිසුන් අතර උපදින්න වෙන්නේ. ධානයේ අභිනිවේෂණය තුළ තමයි රූපී අරූපී බඹතල යන්නේ. අපුණ්‍ය තණ්හා පුණ්‍ය තණ්හා ධාන තණ්හා කියලා අපට කියන්න පුළුවනි. අන්න මේක තමයි සාමාන්‍ය සමාජයේ ඔය අත්ති නත්ති කියන දුස්සිතක ඉන්න අය ගාව සිද්ධ වෙන්නේ. නමුත් මේ කියන විදිහට මේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච තේරුම් ගත්තොත් වෙන දේ මෙතන පෙන්වලා තිබෙනවා. මොකද්ද කියලා තියෙන්නේ බලන්න. අදිට්ඨානං අභිවිනිවේෂණයං න උපේති. දැඩිව ගැනීමක් චිත්තාභ්‍යන්තර ගත කිරීමක් සිදු වෙන්නේ නැහැ. න උපේති. න උපාදීයති. උපාදාන කර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. නාදිට්ඨති න අදිට්ඨති. අදිට්ඨාන කර ගැනීමක් සිදු වෙන්නේත් නැහැ. න අත්තාමේති. මමකට ගැනීමක් සිදු වෙන්නේත් නැහැ. අන්න වැරද්ද තේරුම් ගන්න. අරමුණු චිත්තාභ්‍යන්තරයට බැස ගැනීමේදී මෙන්න මේ කාරණාවල අනිත් පැත්ත සිදු වෙනවා කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ. සාමාන්‍ය පුද්ගලයා ගාව. මොකද්ද සිදු වෙන්නේ? තංච උපාදානා චේතසෝ අදිඨානං අබිනිවේෂනසයන් උපාදීයති අදිඨති අත්තාමේ ගච්ඡති. මෙන්න මේක අර පව තුල සහ දසස්තුක සම්මාදිට්ඨිය තුල සිද්ධ වෙනවා. ඒ නිසා මේ උත්තමයින් වහන්සේලා කතා කරන සම්මාදිට්ඨිය අපි දන්න සරල සම්මාදිට්ඨිය නෙමෙයි. මෙන්න මේ විදිහට අපි පුද්ගලයා ළඟ මේ විදිහට චිත්ත අභ්‍යන්තර ගත වීම මොහොතක් පාසා යලි හට ගන්න හේතුවක් චිත්ත අභ්‍යන්තර ගත වීම තමයි මේ අදිඨාන අබිනිවේෂානුසය කියලා කියන එකේ තේරුම. එතකොට ඒක සිදුවෙන එක තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. දැන් මේ දුක්ඛ සමුදයන් දුක්ඛ නිරෝධන් කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් පුද්ගලයාට එහෙම එකක් සිදු වෙන්නේ නැහැ. සිදු වෙන්නේ නැතු මම කොට ගැනීමක් සිදු වෙන්නේ නැහැ කියලා කියන්න. ඔබ බලන්න කවදා හරි මම කොට ගත්තද කියලා මොනවා හරි. ඔබේ හිතට ආපු જાති මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියලා හැම ගත්තද කියලා? නෑ. කියලා ගන්නව නෙවෙයි. අර අදිඨාන අබිනිවේෂ අනුසය කියන එකේ තේරුම නැත්තම් මේ අදිඨාති කියන එකේ තේරුම උපාවිපාදානකේ තේරුමම තමයි මම කොට ගැනීමක් සිදු වෙනවා. අරමුණේ ඇලීමෙන් ගැටීමෙන් මම කොට ගැනීම සිදු වෙනවා. මම කොට ගත්තොත් අදිඨාන අබිනිවේෂණයේ හැවත් චිත්තාභ්‍යන්තරගත වීම සිදු වෙනවා. මේක පෘථග්ජනයින්ගේ වැඩේ. අන්න මේ තේරුම් ගත්ත පුද්ගලයාට ඊට පස්සේ ප්‍රතිපදාවේදී සම්මාදිට්ඨියද එහෙම ගැනීමක් සිදු වෙන්නේ නැහැ. කොහොමද පෙන්වන්නේ? දුක්ඛමේව uppajjamanan uppajjati දුක්ඛ නිරුද්ධමානං නිරුද්ධති නකංකති නවිචිකිච්ඡති අපරපච්චා ඥානස්සමේව අත්ත හෝති. අන්න අපට තේරුම් ගන්න එකක් පැහැදිලි කරලා තියෙනවා. කෙනෙක් නෙමෙයි. දුකම උපදිනවා දුකම නැති වෙනවා. ඒකයි මේ පෙන්නන්නේ දුක්ඛමේව uppajjamano උපදිනවා නම් දුකමයි උපදින්නේ. නිරුද්ධ වෙනවා දුකමයි නිරුද්ධ වෙන්නේ. ඒ පිළිබඳ සැකයක් ඇති වෙන්නේ නැහැ. විචිකිච්ඡාව අපිට කතාව විචිකිච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපරපච්චා කියන වචනෙන් තේරුම පරප්‍රත්‍ය රහිතව
ඒ කියන්නේ බුදුන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්තා වගේ අපිට එහෙම ස්වයම්භූ ඥානයක් නැති වුණාට Tamanගේම අවබෝධයක් බවට පත් වෙනවා අපරපච්චා කියන්නේ. දැන් ගුරුවරයා ගණන් කියලා දුන්නාම මේක හරි හෝ වැරද්ද ගුරුවරයාගේ දැනුම තමයි ශිෂ්‍යයාගේ බවට දැනුම බවට පත් වෙන්නේ පාඩම් කර ගැනීමෙන්. එතකොට ඒක පරප්‍රත්‍ය. එයාගේ මඟ පෙන්වීම යටතේදී. නමුත් තථාගතයන් වහන්සේ අදාළ පරිදි මේක තේරෙනකොට ඒක තමන්ගේ දැනීම දැකීම බවට පත් වෙනකොට අපරපත්‍ය පරපත්‍ය රහිත වෙනවා. ඥාන දස්සන මේ වස්ස එත්ත හෝති. එක එපමණකින් ඥාන දර්ශනය ඇති වුණා වෙනවා. ඊට පස්සේ මොකද කියලා තියෙන්නේ? එත්තාවතාචකෝ කච්චාන සම්මාදිට්ඨි හෝති. දැන් හරිද? මෙපමණකින් තථාගතයන් වහන්සේ තවත් සම්මාදිට්ඨියක් පෙන්නනවා. මගේ ත්‍රිපිටක පොත් සෙට් එකේ කොළපාටින් ඉරක් ගහලා මේක තියෙන්නේ අද ඊයේ නෙවෙයි. නමුත් මම මේක පළවෙනි වතාවට මේ කියන්නේ. ඇයි? මම දන්නවා මේකේ පැහැදිලි කිරීම සමාජයට අමාරු බව. නමුත් එල්ලීමක් ඇති වුණාම හෝ මෙවත් එලි කරන්න ඕන. මේ මාධ්‍ය තුළ ධර්ම දේශනා 100ක් කරපු කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් වර්ණදිරි මාධ්‍ය තුළ 500 300ක් කරපු කෙනෙක් වශයෙන් අයන්නෙන් බණ කියනවා මගෙන් බලාපොරොත්තු වෙන එකක් නැහැනේ. එහෙනම් මේ පරප්‍රත්‍ය සහිතව Tamanගේම අවබෝධය දුකම හටගනී දුකම නිරුද්ධී යරනහම පුද්ගලයෙක් නෙමෙයි මේ. තේරුම් ගන්න ඕන කාරණාව. ඊට එහාට තව ටිකක් ගිහින් අපි මේ විග්‍රහයට යමු. සබ්බං අත්තිකෝ කච්චායන අයමේ ඒකෝ අන්තෝ. සියල්ල තියෙනවා කියන එක එක අන්තයක්. සබ්බං නත්ති අයන් ဒ ුතිය අන්තෝ. සියල්ල නැති කියන එක තවත් අන්තයක්. මේ බුදු සමයේ තියෙනව නෙමෙයි. අනිකුත් ආගම් වල එදා රටේ තිබිච්ච දේවල්. ඒතේතේ කච්චායන උභවන්තේ අනුපගම්ම. කච්චායන තථාගත බුදු පියාණන් වහන්සේ මේ එතනත කියන අන්ත දෙකට එළඹෙන්නේ නැතුව මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. තථාගතයන් වහන්සේ මේ දෙකට මැදින් තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ මැදින් දේශනා කරනකින් එහාට තියෙනවා මෙහෙමයි ගන්න තියෙන්නේ අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං ඒවස්සේ ගිහින් ඒව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. එතකොට අවිද්‍යාව නිසාම දුක් හට ගන්නවා. අවිද්‍යාව නිරෝධ කරන්න පුළුවන් නම් දුක්ඛ නිරෝධය හට ගන්නවා. අර ඇති නැති කතාව දාලා නෑ නේද මේකට? එතකොට දුකම හට ගනී. තව තැනක තියෙනවා දුකම හට ගනී දුකම පවති. නොතේරෙන පුද්ගලයාගේ. තේරෙන පුද්ගලයාගේ දුකම හට ගනී දුකම නිරුද්ධ වේ. එහෙනම් මේ ගැඹුරු කාරණයක් නේද? සම්මාදිට්ඨිය ලබනවා කියන එක. දැන් අපිට ඒක තව ටිකක් තේරුම් ගන්න වෙනවා. මේ අදිඨාන අබිනිවේෂණය වෙන හැටි සහ දැක්ම ඇති පුද්ගලයා එහෙම කරගන්න නැති හැටි. මේ සම්බන්ධයෙන් මෙතන පැහැදිලි කරේ නැති වුණාට සූත්‍ර දේශනාවල තිබෙනවා මෙන්න මෙහෙම. ඔබ තුල මම තුල සමාජයේ හැම දෙනෙක් තුලම වර්තමාන මොහොත ගැන ගත්තොත් ඒක ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණත් එක්කලා. මේ අරමුණත් එක්කලා එකතු වෙනකොට එකතු වීමේදී බාහිර ලෝකේ හඳුනා ගැනීම සඳහා බාහිර ලෝකේ රූපයේ සෙවණැල්ලක්. රූපේ නෙමෙයි රූපේ සෙවණැල්ල. ඇසතල වැටෙන්න වෙනවා. ඒකට ආලෝකය සහ අක්ෂිකාචය උදව් ඕන වෙනවා. ඇසේ මේ සෙවණැල්ල බාර ගන්න පුළුවන් ප්‍රසාදයක් තියෙන්න වෙනවා. සෙවණැල්ලට අදාළ අගයකතු කිරීම විඥාණයෙන් එන්න වෙනවා. පරණ හඳුනා ගැනීමෙන් මානසිකාරයෙන් විඥාණයෙන් නෙමෙයි. මේ තුන එකතු වීමට ඇහැ තුළ සිදුවෙනා වූ තින්නම් සංගති පස්සෝ කියනවා. ස්පර්ශ වුණාම ඉතින් අපි ඒකෙන් හටගන්න වේදනාව අර ඉස්සරහ තියෙන දේ සම්බන්ධයෙන් අපි විඳින්නේ කියලා උපකල්පනය කරනවා. නෑ. ඉස්සරහ තියෙන එක එක එක්කෙනාට එක එක විදිහට විඳින්න පුළුවන්. ඉස්සරහ තියෙන එක නෙවෙයි විඳින්නේ අපි එහෙම ලෝකේ කතා කළාට විඳින්නේ Taman හදාගත්ත අරමුණ. මෙන්න මේ වේදනාව හොඳ නම් ඇලෙනවා නරක නම් ගැටෙනවා වේදනා පච්චය තණ්හා.
තණ්හා පත්‍යා උපාදාන. උපාදාන පත්‍යා භව. මෙන්න මේකට කියනවා අදිඨාන අබිනිවේෂානුසය. එහෙම නැත්නම් අනිත් වචනෙන් පෙන්නපු අදිඨාන කර ගැනීම. එහෙම නැත්නම් ඒකේ තව වචන වර්ගයක් පැහැදිලි කළා. න උපේති න උපාදීයති න අදිඨානාති අත්තාමේති න අත්තාමේති. මෙන්න මේ පෙන්නපු පෙළේ තමයි මේ ඒ එන හැඟීම තමයි මම කොට ගන්නවා කියලා කියන්නේ. දැන් මේ පැහැදිලි කරන සූත්‍රයේ මම කොට ගැනීම සම්මාදිට්ඨිය කියලා හැම කියන්නේ නැහැ. අපි වරද්දාගත්ත තැන තමයි මේ පෙන්වන්නේ. මමත්වෙන් ගනි. නමුත් අර තේරුම් ගත්ත පුද්ගලයාට මේ මොහොතේදී මේ කාරණේ සම්බන්ධයෙන් උපාදාන කරගෙන අදිෂ්ඨාන කරගෙන ඇලෙන්නේ අදිටන් කරගන්නේ මමත්වෙන් ගන්නෙ නැහැ කියලා පෙන්නනවා. එහෙනම් මම කොට ගන්නෙ නැහැ. දුකම හටගනී දුකම නිරුද්ධ වේ. කොහොමද එහෙම වෙන්නේ? මම කොට ගත්තොත් දුකම හටගනී දුකට හේතු රැස් වේ. මම කොට ගත්ත වැරද්දෙන් දුක හටගනී යලි මම කොට ගන්නේ නැත්නම් දුකට හේතු නොතබා අවසන් වේ. ඒකට කියනවා නිරුද්ධ වෙනවයි කියලා. මෙන්න මේක නේද මේ සම්මාදිට්ඨිය. දැන් මේ සම්මාදිට්ඨිය තියෙන ස්ත්‍රිය තුලද පුරුෂයා තුලද අන්‍ය ආගමිකයෝ තුලද මිනිස්සුયો තුලද ඒ මොහොතේ හට ගන්නා වූ අරමුණ තුල දැක්මක් නේද මේ. ඒ නිසා මේකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය කියලා. මේකට කියනවා තවත් පදයකින් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති තී භික්ඛවේ සම්මාදිට්ඨිය. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියන්නේ ඒකට. දැන් මේ සමාජයේ දසවත්තුක සම්මාදිට්ඨිය නැමැති ධනගාන ප්‍රතිපදාවේ තියන්නේ නැතුව කැමති කෙනෙක් පුළුවන් කෙනෙක් අපි මේකට ගේන්න ඕන නේද? ඒ දසවත්තුක සම්මාදිට්ඨිය රත්ති නැත්ති ප්‍රතිපදාවෙන් දීවි. මනුස්ස ලෝකෙත් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා, පුද්ගලයොත් ඉන්නවා, බ්‍රහ්ම ලෝකෙත් යනවා, අත්ති. තව එහාට ගියාම නේව සංඥානාසන කිසිවක් නැත නැත්ති. උබෝ අන්තේ දෙකම අන්ත දෙකක්. මේ අන්ත දෙකට පැමිණ දුකින් මිදෙන්න බැරි නිසා තමයි කාමසුකල්ලිකාන යෝගය අපාගත වීම භවගාමී දෙවියන් අතරට ගියේ. අතකරමතා යෝගය අරූපී මමතාවලට ගියේ මේ අන්ත දෙකේ හිටපු නිසා. ඒ නිසා ඒ මඟ පැහැදිලි කරන තථාගතයන් වහන්සේ වෙනම හේතුඵල ධර්මයක් පැහැදිලි කරනවා. දුකම හටගනී ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නැත්තම් දුකම නිරුද්ධ වේ. අන්න ඒ විදිහට මේ මොහොත මමත්වයෙන් නොගැනීමෙන් නොඇලීමෙන් එහෙම නැත්නම් මේ අනුසය හේතු අබිනිවේෂණය නොකිරීම මමත්වයෙන් නොගන්නේ කවුද? අර සාස්වත උච්ඡේදන මේ අපි කතා කරපු ඊළඟ වචනේ ගත්තේ අර සංකාරයන්ගේ සමුදය සහ සංකාරයන්ගේ නිරෝධය තේරුම් ගත්ත පුද්ගලයාට. මොකද්ද සංකාරයන්ගේ සමුදය කියන්නේ? සංඋදය කියන්නේ එක්ක හට ගැනීම. දැන් ඔය ලෝකේ ජීවත් වෙන මිනිස්සුયો තමන් කරන කියන ක්‍රියාකාරකම් කර්ම වශයෙන් රැස් කරලා ඒවට අනාගත විපාක හිමි කර ගන්නවා. ඒක ඔබ පව්වලට කර්ම විපාක කියලා කියවට සමස්ත කර්මම විපාක. දැන් මේ කර්ම වලට කියන නම නේද සංකාර කියන්නේ. පව් අපුඤ්ඤාභි සංකාර, පින් පුඤ්ඤාභි සංකාර, ධාන ආනිජ්ජාභි සංකාර. දැන් සංකාර සමුදය නේද ඉන්නේ. එහෙනම් එතන සම්මාදිට්ඨියක් නෑ නේද? සංකාරංච නිරෝධේන නැති දුක්ඛ සසම්භව බුදුන් වහන්සේ වදාරනවා. සංකාර නිරෝධ කරත් තමයි දුක් හටගන්නේ නැත්තේ. එතකොට එහෙමනම් නිරෝධගාමිනී ප්‍රතිපදාවක් සංකාර සමුදය සංකාර නිරෝධය. දුකම හටගනී නම් දුකම නිරෝධ වෙන්නේ කොහොමද? හටගන්නේ කොහොමද? හටගන්නේ Taman දුකට හේතු රැස් කරගෙන තියෙන නිසා. බාහිර සිද්ධියක් නිසා තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ ලෝභ දේශ මොහ හේතු නිසා තරහ වෛර ඊර්ෂ්‍යා ආදී කොට කෝපය හටගන්න එක දුකම හටගනී. දැන් මමත්වෙන් ගත්තොත් දුකම නිරෝධ වෙන්නේ නැහැ. දුකට හේතු ඉතුරු වී නිරෝධ වේ. ඒ මිත්‍යා දිට්ඨි පුද්ගලයාගේ. සම්මා දිට්ඨි පුද්ගලයාට මොකද වෙන්නේ? දුකම හටගනී දුකම නිරෝධ කරන්න පුළුවන්.
තථාගතයන් වහන්සේ මේ සූත්‍රය තුළ මේ උභයවන්තේ අනුපගම්ම මේ ඇතනත දිස්ත්‍රියට වෙන්නේ නැතුව මැජ්ජේ මැදින් දේශනා කරනවලු අවිද්‍යා පත්‍යා සංඛාරා සහ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. මේ පටිච්චසම්පාදයේ පේලි 12 පොතේ තියෙන විස්තර ටික මට මෙතන කියන්න කියලා කියන්න එපා. ඒක ඕන කෙනෙක් මේ රටේ කියයිනේ. එහෙම කිව්වට කාටවත් ඒ අතීත හේතු වශයෙන් ඉස්සර ජීවිතේ පෙන්නපු අවිද්‍යා පත්‍යා සංඛාරා නිරෝධ කරන හැටි කියලා දෙන්න බෑ. මොකද මේ පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සී වලට මේ මටි පටිච්චසම්පාදේ ගලපන්න බෑ. ඇහි කනේ නාසයේ ප්‍රත්‍යයන්ගෙන් යම් දහමක් උපදීද එතන තමයි නුවණින් බලලා අවිද්‍යාව නිරෝධ කරන්න තියෙන්නේ. තත්ත තත්ත විපස්සනීනේ. එතන බලන්නේ නැත්නම් තත්ත තත්ත අවිද්‍යා පත්‍ය සංඛාරා. මම දකින්නේ තථාගතයන් වහන්සේ වදාළ අවිද්‍යා පත්‍ය සංඛාරා ඉස්සර ජීවිතේ නෙවෙයි. ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල වර්තමානයේ නම් අවිද්‍යා පත්‍ය සංඛාරා ඒ ප්‍රමාද විහාරීත්වය තුල අන්න දැන් ඒක නොකරන්නට එහෙම නොවෙන්නට උිරේ වඩන එක තමයි අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. අන්න මේ දැක්ම ඇති එක තමයි මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒක ඔබ අර පාසල් යන කාලේ ඉගෙන ගත්ත පින්පව විපාක විශ්වාස කරන සම්මාදිට්ඨියද? යහපත් දැකීමද? නෑ. එසා බුදු සමයේ ඉගැන්වීම් වලට ගැඹුරක් තියෙනවා. සමහර විට මේ සූත්‍ර දේශනා පඬිවරුන් වියතුන් සමාජගත කරන්න නැතුව ඇත්තේ පෘථග්ජන සමාජයට ඕක තේරෙන්නේ නැහැ කියලා වෙන්නත් ඇති. නමුත් කලක් මේවා පැහැදිලි කරන් යනකොට ඒ වචන තේරීම තුළ බොහෝ සමාජයට මේ කියන කාරණාව පොතේ තියෙන එකක් නෙමෙයි ඇසේ කනේ නාසයේ සිදුවෙන පෙළ දහමක් බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. හොඳයි මම ඔබට පෙන්වුවත් එහෙම ඔය අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන එක ඉස්සර ජීවිතේ හරි පොතේ තියෙන පෙළේ හරි නෙවෙයි තිබෙන්නේ ඔබේ ඇසේ ඔබේ කනේ ඔබේ නාසයේ ඔබේ දිවේ කයේ කියලා. එහෙනම් ඔබ ළඟේ සිදුවෙන වැරද්ද නොකර ඉන්න පුළුවන් නම් ඔබට අවිද්‍යා සංඛාරා වගේම අවිද්‍යා නිරෝධයත් කරන්න පුළුවන් නේ. ඒක හේතු පටිච්ච සම්භූතං හේතු නිසා දුක් හටගනී හේතු තිබ්බේ නැත්නම් හේතු බංගා නිරුජ්ජති. හේතු පටිච්ච සම්භූතං අවිද්‍යා පත්‍ය සංඛාරා හේතු බංගා නිරුජ්ජති අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. මේ හේතු ඉස්සර ජීවිතේ නෙමෙයි දැන් හේතු තියන්නේ දැන් නොතබා ඉන්න පුළුවන්. අන්න එතෙන්ද ගලප ගන්න ඕන අපි මේක. ඒක තමයි මේ පෙන්වන මේ කච්චානුගත සූත්‍රයේ සඳහන් සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය වනාන්තරගතව භික්ෂුන් සඳහායි පැවිදුණු භික්ෂුන් සඳහායි කියලා බුදුරජාණන් වහන්සේකට වාරණයක් තහනමක් ගේට්ටුවක් එහෙම දාලා නැහැ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදේන්තරෝ තේරුම් ගන්න හොයාන ඕනෑ කෙනෙකුට මේ කියන මෙන්න කච්චානුගත හිමියන් වදාළ ප්‍රශ්නෙට තථාගතයන් වහන්සේගේ භව නිරෝධගාමී සම්මාදිට්ඨිය පිළිතුර. දැන් අවිද්‍යා පත්‍ය සංඛාර අපි හොයාගනිමු. ඒක නොකරන එකට අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරනවා. ඒක අවිද්‍යා පත්‍ය සංඛාර ඉස්සර ජීවිතේ නම් අපිට ඒකට යන්න වෙනවා කරන්න. කවදාවත් අපිට ඉස්සර ජීවිතේට තියා ඊයටවත් යන්න බෑ. අපිට දැන් සිදුවෙන එකේ සිදුවෙන්නේ මුලාවක් නම් ඒ මුලා නොවී ඉන්න වීරිය කරන්න බැරිද? කවදා හරි මේ සමාජය ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල සිත තුල ලෝභය තුල දේශය තුල වෛරය තුල මේ මොහොතේ අවිද්‍යා පත්‍ය සංඛාරා වෙන බව තේරුම් අරගෙන වීරියෙන් ඒක නොකරනවා නම් එනම් සම්මාදිට්ඨිය. එනම් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය දුකම හටගනී දුකම නිරුද්ධ වේ. මේ තැනට එන්නට ඔබගේ දැක්ම අවබෝධය පරිකල්පන ශක්තිය ධර්ම ශ්‍රවණයකට තමන්ගේ කල්පනාවක් බවට තමන්ගේ අවබෝධයක් බවට අර පෙන්නන්නේ අපරපච්චයා කියලා. තථාගතයන් වහන්සේ වික්ෂුන් වහන්සේලා කියලාන් පස්සේ ඒක බුදුහාමුදුරුවන්ගේ දැනුම දේශනා කළා නෙවෙයි වික්ෂුන් වහන්සේලා. ඒක තමන්ගේ දැක්ම බවට පත් කරගත්තා. පරප්‍රත්‍ය රහිතව අපරපච්චයා. ඒක තමයි වෙන්න ඕන කාරණාව. මේ කතාව තමන්ට තේරෙන්න වෙනවා. මේක සඳහා පාරවල් අංග 3ක් තියෙනවා. සූත්‍ර දේශනා හැම එකක්ම පාසාම. ඔබ මේ රහස තනියෙන් හොයා ගන්න නැහැ කවදාවත්.
එනිසා ඒක පොත ඇසුරෙන් හෝ දේශනා කරන කෙනෙක් ඇසුරෙන් හෝ සවන් දෙන්න ඕන. සවන් දෙනවට සුතමේ ප්‍රඥා කියලා කියනවා. ඒ වගේ මේක Tamanගේ දැනීම බවට පත් කරගන්නවට චින්තාමය ප්‍රඥා කියලා කියනවා. දේශකින් වහන්සේ කෙනෙකුන් හෝ දේශනා පරිහරණය කරලා පාලි හෝ සිංහල හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් ඒ සුතමේ ප්‍රඥා ක්‍රමයම තමයි. පොතේ තියෙන දේ වෙනුවට ඒක Tamanගේ ළඟ සිදුවෙන දේ වශයෙන් Tamanගේ දැනුම බවට පත් වෙනකොට ඒක චින්තාමය ප්‍රඥායි කියලා කියනවා. දැන් වැරද්ද දැක්කා, වැරද්ද තුළ සසර ඇවිදින හැටි දැක්කා, වැරද්දෙන් නිදහස් වෙන්න ඕන. ඒක ආර්ය සම්මාදිට්ඨිය, භව නිරෝධගාමී සම්මාදිට්ඨිය, සසර දුකින් මිදෙන සම්මාදිට්ඨිය. අපි මෙහෙම කතා කරමු. ඇස තුළ අරමුණේදී පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. මෙන්න මේ පස්ස වේදනා කියන එක ස්වාභාවික සිද්ධියක් වශයෙන් බුදුන්ට සිදු වෙනවා. නමුත් තණ්හා උපාදාන බුදුන් වහන්සේට නැහැ. තණ්හා උපාදාන වීම තමයි මේ අදිඨාන අබිනිවේෂ අනුසය හෙවත් අවිජ්ජා සංකාර කියන්නේ. අරමුණක් පාසා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, අවිජ්ජා පත්‍ය සංකාරා නේද? අබිනිවේෂණය. එතකොට අපේ ඇස තුළ, කන තුළ, නාසය තුළ වර්තමාන අරමුණට මුලා වී අබිනිවේෂණය හෙවත් යලි හට ගන්න හේතුවක් තැබීමම, ඒ තැබීම තමයි අවිජ්ජා පත්‍ය සංකාරා කියන්නේ. තණ්හා උපාදාන භව වීමටම තමයි අබිනිවේෂණය කියලා කියන්නේ. ඒක තමයි අවිජ්ජා සංකාර කියන්නේ. දැන් ඒක ඉස්සර ජීවිතේද, පොතේද, අනුන් ළඟද, Tamanගේ ඇහි කනේ නාසයේද? දැන් මෙන්න මේක සම්මාදිට්ඨි පුද්ගලයා මේක කරන්නේ නැති එකට තමයි සම්මාදිට්ඨි කියලා කියන්නේ. අපි කොහොමද ඒක හොයාගන්නේ? අපි ඒක හොයාගන්නවා අනිත් පැත්තට. අර කියන විදිහටම ඇහි කනේ නාසයේ දිවේ කයේ ඕන එකක චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජ සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. හය පොළටම තින්නම් සංගති පස්සෝ. එකකින් තේරුම් ගත්තා. පස්ස පච්චා වේදනා. ස්පර්ශ වීම තමයි ප්‍රත්‍ය වෙන්නේ, හේතු වෙන්නේ විඳින්න. නැතුව විඳින්න බෑ. විඳින්න ගියාම තමයි එකත් එක්කලා ඇලෙන්න ගැටෙන්න පරණ පුරුද්ද එන්නේ. ඒක එනම බලන්න දෙයක් නැහැ. ආවට උපාදාන භව කරගන්න එක තමයි අබිනිවේෂණය, ඉස්සරහට තියෙන එක, හේතු ඉතුරු කරන එක. ඒක නොකරනවට කියනවා තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව අවශේෂ වෙන්න දෙන්නේ නැතුව ඒක නන්දිරහගත ස්වභාවයේ මමත්වයෙන් නොගන්නේ නම් අර නොගනී කියලා පෙන්වන්නේ. එතකොට ඒකෙහි පවතිනා වූ නන්දිය, ඡන්දය, ඇල්ම ඒක රාගයේ විරාගයේ බවට පත් වෙලා අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. එතකොට කතා කරන්නේ මොකද්ද? තණ්හා නිරෝධෝ උපාදාන, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ. දැන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ, උපාදානයෙන් භව නිරෝධයට ඔබ තියෙන නම මොකද්ද? අවිද්‍යා සංඛාරා නොවේ නම් විද්‍යා විමුක්ති නේද? දැන් භව පච්චය ජාති, භව නිරෝධෝ, භව නිරෝධ නිබ්බාන. ජීවිත අවසානයේ සිදුවෙන එක දෙයක්ද මේ? නෑ. අරමුණක් පාසා අන්න සම්මාදිට්ඨි පුද්ගලයා උත්සාහ කරන්නේ සසරට බැඳෙන්න නෙමෙයි, භව නිරෝධය කරන්න. භව නිරෝධය කරන්න. එතකොට ඔහුට එතනදීම අවිද්‍යා සංඛාර වෙනකොට විද්‍යා විමුක්තියට පත් වෙන පාර පටන් ගන්න වෙනවා. මෙන්න සසරේ ආපහු යන කෙනා, පටිසෝතගාමියා, නොඇලිමෙන් කෙලවර කරන කෙනා, සම්මාදිට්ඨි පුද්ගලයා, බුදුන් වහන්සේ වදාළ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ ආර්ය සම්මාදිට්ඨිය පුද්ගලයා. දැන් බුදුරජාණන් වහන්සේ කච්චානගොත්ත හිමියන් වැනි අය මේ නිකම්ම සරල දෙයක් ගැන කතා කරන්නේ නැහැ නේද? උන්වහන්සේලා හොයාගත්ත ධර්ම නියාමය සාස්වත උච්ඡේද දෙකෙන් බැහැරව අනුගමනය කරන ආකාරය තමයි සම්මාදිට්ඨිය කියලා පෙන්වන්නේ. නමුත් මේකට නොපැමුණ පුද්ගලයෝ වර්තමාන සමාජයේත් ඇත. අපායත් ඇත, දිව්‍ය ලෝකෙත් ඇත, බ්‍රහ්ම ලෝකෙත් ඇත, සත්‍යකුත් ඇත. කතාවෙන්ම අපට තේරෙනවා. ඔවුන් ඔක්කොම සාස්වතවාදීන්. මම කියන්නේ අපායේ තියෙනවා නෙවෙයි, දිව්‍ය ලෝකේ තියෙනවා නෙවෙයි, බ්‍රහ්ම ලෝකේ තියෙනවා නෙවෙයි. ඔය අපිට ගුවන් නැහැ ගොඩලා ගිහින් දෙල්ලි ගුවන් වලේ බහින්න පුළුවන් තියෙන නිසානේ. ඔබ හිතනවාද එහෙම තැනක් හදලා තියෙනවා කියලා යන්න? නෑ.
අන්න මේකේ පෙන්නනවා ඒ හේතු හටගත්තොත් තියෙනවා. දුකම හටගනි. දැන් තමන් හදා ගන්නවා කියලානේ පෙන්වන්නේ. දැන් පව්කාරය අපාය යන්නේ අපි කවු කරපු ඉඳන්ද පවෙන් හදාගත්ත නිසාද? පින්කාරය දෙවියන් අතර වෙන්නේ පින් උපාදාන නිසාද අපි හදපු නිසාද? ධානලාභියාට පව් වලින් වල පින් වලින් බඹලෝ ගියා කිද? එහෙනම් ධානයේ ඉන්නේ බඹලෝ යන්නේ. ඉතින් ඒකනේ ඒ හේතුවේ ඵලය කියලා කියන්නේ. ඒක තමයි හේතුපටිච්ච සම්භූතං. මුළු සංසාරේම හේතුපටිච්ච සම්භූතං. ඔබට නැති හේතු භංග කරන්න යන්න එපා. ධාන හේතු ඔබට නැහැ. පවේ හෝ පිනේ හෝ උපාදාන හේතු තියෙනවා. ඔබට තියෙනවා නම් ඔබ හේතු භංග. දැන් එතකොට අන්න එතකොට මොකද වෙන්නේ? තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා ඇසේ කනේ නාසයේ දිවේ කයේ වර්තමානයේ සිදුවෙන්නා වූ මුලාව. ඒක නොකරන්නට ක්ෂණයකින් මේක සිදු වෙනවා නම් ඒකෙන් සසර හැදෙන බව තේරෙනවා නම් දුකම නිරුද්ධ කරන්න මේක නොකර ඉන්න ඕන. ඒක තථාගතයන් වහන්සේ දහම් පෙළක් වශයෙන් තස්සායව තණ්හාය. තස්සායව තණ්හාය කියන්නේ ඇසේ නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසයෙන් නම් ධම්ම තණ්හාව ආදී වශයෙන් ඒ තණ්හාව. උපාදාන භවෙන්ට නොදෙන එකට තමයි අශේෂ විරාග නිරෝධෝ කියලා කියන්නේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදානෙන් භව නිරෝධය, තණ්හා උපාදාන භව නැත්නම් අවිජ්ජා සංඛාරා නැහැ, භව නැහැ, භව නැත්නම් භව නිරෝධෝ නිබ්බානි. දැන් සසර කඩන තැන දැක්කද? මේ සසර දුක් කෙලවර කරන්න සංසාරේ කොතනින්ද කඩන්න ඕන කියලා දැක්කද? ඉස්සර ජීවිතේට ගිහින් කඩන්න බෑ. මතු ජීවිතෙට ගිහින් කඩන්න බෑ. වර්තමාන ස්කන්ධ පංචකයේ උපාදාන නොවි අවසන් කිරීමෙන් සසර කැඩෙන්න පටන් ගන්නවා. සසර බැමි බිඳලෙනවා කියලානේ කියන්නේ. අර සිඳලීම කියලා පෙන්නනවානේ. අන්න මෙහෙම මේ සසර ගමන නිවා කරන්න පුළුවන් නේද? උපාදානය කරන ගැනීමෙන් කියන දැක්ම ඇති වෙන එක තමයි සම්මාදිට්ඨිය මේ පෙන්වන්නේ. ඉතින් මේක ටිකක් ගැඹුරු කාරණයක්. තවත් වචන සරල කරගෙන තවදුරටත් සවන් දීලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක ත්‍රිපිටකයේ ඉගැන්වීමක් වෙනුවට, බුදුන් වහන්සේගේ ඉගැන්වීමක් වෙනුවට, අපේ පැහැදිලි කිරීමක් වෙනුවට ඔබ තුළ සිදුවෙන සිදුවීම පිළිබඳව පරප්‍රත්‍ය රහිතව තේරුම් ගැනීමක්. උදව්ව නම් පැහැදිලි කරන්න උදව් වෙනවා. ඊට පස්සේ තේරුම් ගැනීම තමාංගෙමයි. දැන් ඒ සම්මාදිට්ඨිය ගැන ඔබ අහලා තියෙනවද? ඒක පාසලේදී හමු වෙන්නේ නැහැ. පිරිවෙනේදී හමු වෙන්නෙත් නැහැ. විශ්වවිද්‍යාලේ හමු වෙන්නෙත් නැහැ. අනාගත බුදුහාමරගේ සාසනය නිවන් දකින්න ගන්න බුද්ධ ආගමේ හමු වෙන්නෙත් නැහැ ඒක. මතක තියාගන්න. ඒක හමු වෙන්නේ ගෞතම සසුන තුල සදහම් සරණින් සසර ගමන නිමාවක් හොයන අයට සොයන්නාට සම්භවේ. එතකොට ඒ පුද්ගලයාට ලබාගත් ජීවිතේ මේ සසරගත බන්ධනයේ දිගටම අකණ්ඩව පවතින ආකාරයේ පෘථග්ජන පුද්ගලයාගේ තමයි අකණ්ඩව පවතින්නේ. අබ්බොච්චින්නම් අකණ්ඩ පැවැත්ම. ඒ සම්මාදිට්ඨි පුද්ගලයාට ඒක චින්දනය නැත්තම් කෙලවර කරන්න පුළුවන්, කඩන්න පුළුවන්. මේකට කියනවා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. මෙහෙම අතාරිනකොට මොකද වෙන්නේ? දුකම හටගනි, දුකම නිරෝධ වේ. නිරෝධ වේ. දැන් නිරෝධ වේ එකපාර නිරෝධගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. සෝවාන් සිට රහත් දක්වාම. එහෙනම් මේ සම්මාදිට්ඨිය සෝවාන් පුද්ගලයන් එහා පැත්තට තියෙන එකක් නේද? මා දකින්නවා නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආරි සම්මාදිට්ඨිය කියන්නේ සෝවාන් වීම. ඊට එහා පැත්තේ පෘථග්ජන පුද්ගලයාගේ සම්මාදිට්ඨිය පවෙන් දුකටපත් වෙන එක වළක්වා ගන්න උපාදානය තුල, අබිනිවේෂණය තුල විකල්ප ප්‍රතිපදාවක් තමයි භවගාමිත්වය. ඒක සදාකාලික සැනසීම සඳහා, දුක්ඛ නිරෝධය සඳහා වෙන්නේ නැහැ. භවගාමිත්වයේ නිදහස් වෙන්න බැරි නම් හොඳ පැත්ත සඳහා. ඒක 100%ක් සක්‍රිය කළාට බුදු සමය ජීවමාන වෙන්නේ නැහැ. මොකද ඒක තුල ක්‍රියාත්මක වෙන්නේ කර්ම විපාක න්‍යාය හේවත් කම්මං සරණං ගච්ඡාමි. මෙන්න මෙතන තමයි මේ නිරෝධ වෙනකොට හමු වෙන දේ තමයි ධර්මය. ඔය භව නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ. භව නිරෝධ වෙනකොට එතන හමු වෙන දේ තමයි ධර්මය. අන්නේ ධර්මයේ සරණ කොට ජීවත් වෙන පුද්ගලයා තමයි ධම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ. එතකොට ආරම්භ වෙනවා මාර්ගඵලලාභී වීමේදී, රහත් වීමේදී සම්පූර්ණ ධර්මයේ සම්පූර්ණ සරණ වෙනවා. දැන් තථාගතයන් වහන්සේ වදාළේ අත්ථ දීපා භික්ඛවේ විහෙරත සරණ අත්ථ සරණ අනඤ්ඤ සරණ ධම්ම දීපා විහෙරත ධම්ම සරණ අනඤ්ඤ සරණ. ධර්මයේ කියන පදයට හොඳ දේ ඉක්මවා, සූත්‍ර දේශනාවන් ඉක්මවා, පින ඉක්මවා,
එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගය නැත්නම් මේ අනුගමනීය ප්‍රතිපදාව ඉක්මවා මාර්ගයේ කෙලවර තියෙන දේ බවට තේරුම් ගන්න වෙනවා. එතකොට අන්න ඒ ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන්නේ ගෞතම සාසනය තුළ තේරුම් ගත්ත අය ඒ ධර්මයේ සරණටපත් වෙනකොට ලෝකේ තියෙන තර්ජන ගර්ජන මොනවටවත් රිදවන්න බැරි තැනක ඉඳීවි. ජාති දරා ව්‍යාධි ශෝක මරණ රහිත කියලා කියන්නේ ඒකයි. ඒවැ තර්ජන නැහැ. මේ තථාගතයන් වහන්සේ හොයාගත්ත මේ විශිෂ්ට මාර්ගය වර්තමාන සමාජය තුළ කාගේ හරි හදවත් තුළ ජීවමාන වෙන්න වෙනවා. ජීවමාන කරන්න අපි උත්සාහ කරනු ලබනවා. ඔබ ඒ සඳහා මූලදායකත්වයේ ධර්මයෙන් ධර්ම දේශනා කරනු ලබනවා. මෙබඳු මාධ්‍ය සඳහා අත්ලක් සපයනවා. අපි හැමදෙනාම තථාගතයන් වහන්සේගේ සදහම් ලෝට ලබා දී ඒ සදහම් සරණින් නිවන සැනසුම්ගෙන් මිනිසුන්ගේ සංඛ්‍යාව අනුපාතයක් වශයෙන් ඉහළ යන සමාජයක් බවට පත් කරන්නට උත්සාහ දරමු. ඔබ හැම දිනාටත් ධම්මස පාදා ගැනීමට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු. අද මෙම ධර්මානුශාසනාව විකාශනය කිරීම සඳහා තලවතුගොඩ වැලිපාර අංක 423 ඉරක් 2A නිවසේ පදිංචි දියණිය වන උත්පල අධිකාරී ඇතුළු අධිකාරී පවුලේ සැමත් බෑනනුවන් වන දන්ත කුමාර ගමගේ දන්තෝ දත්ත වෙන්නේ දන්ත කුමාර ගමගේ ඇතුළු කුමාර ගමගේ පවුලේ සැමත් අකුරේ අඩුවක් එහෙම දුනොත් කාටවත් දොස් පවරන්න එපා දරා ගන්න. තලවතුගොඩ වැලිපාර අංක 423 ඉරක් 2A නිවසේ පදිංචිව සිට මෙයට වසරකට පෙර අභාව ප්‍රාප්තවන්ට යෙදුනා වූ වීරසේන අධිකාරී ආදරණීය පියාණන්ගේ වර්ෂපූර්ණ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා මේ ධර්ම දේශනාව ධර්ම දානයක් වශයෙන් ඔබට ලබා දෙනු ලබනවා. ගුණානුස්මරණ පුණ්‍ය කර්මික ධර්ම දේශනා නිවසනේ තියෙන්නේ. දැන් නිවසේ පිරිස එකතු කරන්න බෑ. නිවසේ ටික දිනක් අහනවට ලෝකෙට අහන් සලස්සන එක විශාල ධර්ම දානයක් නේ. ඒක ධර්ම දානමය අදහසකින්ම කරන්න වෙනවා. අනතුරු දෙපාර්ශ්වයේ මියගේ ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් අනුමෝදන් විය හැකි කෙනෙක් ඇත්තම් පින් අනුමෝදන් කිරීම සඳහා සුජීවත්ව වාසය කරන්නා වූ අධිකාරිකවලේ පවුලේ සැමටත් කුමාරගමගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම ධර්ම දේශනාවේ මූලදායක දරු පින්නතුන් අරමුණු කරගෙන තිබෙනවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දානය දීමෙන් ධර්ම ශ්‍රවණයෙන් මූල විදන් දැරීමෙන් කලාව මේ පුණ්‍ය කර්මයේ ආනිසංසයන් වසරකට මත්තෙන් පරලොසිපත් වන්ට දුනා වූ වීරසේන අධිකාරී ආදරණීය පියාණන් ප්‍රමුඛ නම් වශයෙන් සඳහන් කළ නොකළ ඥාති වර්ගයාට ගෞරවයක් උපහාරයක් වේවා අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරන ජීවිතය සූපත් කරගනිත්වා. එතනින් නිවනට යන්නේ මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා මේ සද්ධර්මයේ තේරුම් අරගෙන සම්මා දිට්ඨිය ලබාගෙන ඒ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔවුන්ටත් ගෞතම සාසනය ඉක්මවා නොයා නිවන සැනසෙන මඟට පැමිණෙන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආනිසංසය අනුමෝදනයේ හේතු වාසනා වේවා ආයු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බවතුන් වශයෙන් කටකලා උත්පල අධිකාරී ඇතුළු අධිකාරී පවුලේ සමත් දන්ත කුමාරගේ කුමාරගමේ පවුලේ සමත් ඇතුළු කොට ඇති අනුග්‍රහක බවතුන්ට ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් මෙම කරුණ අවබෝධයේ මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන්ද රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. පවතිනා වූ රෝග පීඩායන් දුරු කර ගන්නට ලැබේවා. පාප මිත්‍රාදී සේවනයන්ගෙන් වෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණයන්ගේ ගැඹුරට අහ ගැනීමට අවශ්‍ය නොවන මොහු කුරා යාමේදී හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසීම පිණිස හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.